අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගත් ඇත්තකේන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමගින් මම බුද්ධිදනුකා වේසේ. මම ඉෂාරා දේවේන්ද්‍ර. මුලින්ම පුවත් සිරස්තල. මාස 5කට පසු බස්නාහිර පාසල් සාමාන්‍ය පෙළ සිසුන්ට පමණක් හෙට විවෘත වෙයි. හෝමාගම සහ කලවානේ විවාහ මංගල උත්සව 3ක කොරෝනා ආසාදිතයන් 100කට අධික පිරිසක් නිරෝධායනයට. නිසි පහසුකම් නොලැබෙන බවට භගවන්තලාව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රැඳ වූවන්ගෙන් චෝදනා. ඇමති වාසුදේව සුවවී නිවසට ස්වයං නිරෝධායනයේ වූ ඩීවීට වෛරසය ආසාදිත නැතැයි තහවුරු වෙයි. කුඩා රාවණාපරයේ සිර වූ නෞකාව ඉවතට බඳට හානියක් නැතැයි නාවික කිමිදුම්කරුවන් තහවුරු කරගනී. අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් කරඹන්න. රතුමරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. අලුත්ම ලොකු සයිස් TV එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංහලෙකින්ම පමණයි. ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සේවා එක්තැන්ව SLT මොබිටෙල් ලෙසින් අලුත් ගමනක SLT මොබිටෙල් එකම එක සබැඳියාව. බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් හෙට සිට විවෘත කරනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේ බස්නාහිර පළාතේ අවධානමක් නොමැති ප්‍රදේශවල බොහෝ පාසල් පෙබරවාරි මාස 15 වෙනිදා වන විට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි. බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11ක් තුළ පාසල් 1576ක් අතරින් සාමාන්‍ය පෙළ පන්ති පැවැත්වෙන පාසල් හෙට සිට සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා. ඒ මාස 5 දින 24කට පසුව වීම විශේෂත්වයක්. දිවයිනේ සෙසු පළාත් තුළ යම් සීමා කිරීම්වලට යටත්ව පාසල් විවෘත වූද COVID-19 වෛරස තත්ත්වයේ හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරුණේ නැහැ. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් එම පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. හෙට ආරම්භ වන බස්නාහිර පළාතේ අදාළ පාසල්වල විෂ බීජහරණය සිදු කරන අයුරු මෙලෙස දක්නට ලැබුණා. අපි දැනටම දින නියම කරලා තිබෙනවා සාමාන්‍ය පෙළ විභාගය මාර්තු 1 වෙනිදා ඉඳන් 11 වෙනිදා දක්වා. ඒ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් 79000ක් ඉන්නවා. 11 වන ශ්‍රේණියේ පන්ති බස්නාහිර පළාතේ හුදකලා කරන ලද පොලිස් වසම් තුල පිහිටලා තිබෙන පාසල් හැර අනෙත් පාසල්. ඒ පන්ති වලින් බස්නාහිර පළාතේ වැඩපිළිවෙල ආරම්භ කිරීමට තමයි අපි අදහස් කරන්නේ. බස්නාහිර පළාතේ අවදානමක් නැති ප්‍රදේශවල පිහිටා ඇති පාසල් 1576න් බහුතරය. ඒ කියන්නේ අපි විශ්වාස කරනවා 900කට වඩා පාසල් පෙබරවාරි 15 වෙනිදාට පෙර විවෘත කිරීමට පුළුවන් වෙයි කියලා. එය අනුව බස්නාහිර පළාතේ පාසල් 903ක් හෙට දිනේ විවෘත වන අතර විවෘත නොවන පාසල් සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කළා. පාසල් දෙකක් අපට පටන් ගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපේ තමයි මේ පාසල් දෙක තියෙන්නේ. හේතු වෙලා තියෙන්නේ ප්‍රදේශය වසා දමා ඇති ප්‍රදේශයක් නිසා. ඊට අමතරව අනික් පාසල් සියල්ලක්ම අපිට ආරම්භ කරන්න පුළුවන්කම තියෙනවා. බස්නාහිර පළාතේ පාසල්වල අධ්‍යාපනය ලැබූ නමුත් බස්නාහිර පළාතෙන් පිට පදිංචිව සිටින සිසුන්ට සහ ගුරුවරුන්ට තමන් පදිංචි ප්‍රදේශයට ආසන්නව පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළා. මේ අතර සිසුන්ගේ ප්‍රවාහන කටයුතු සම්බන්ධයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතාගෙන් අප විමසීමක් කළා. අපි සිසුදරිය බස් ප්‍රමාණය පෙර පරිදිම ධාවනය කිරීමට ඊට අමතරව සිසුදරිය බස් අවශ්‍ය පාසල් වලට අපේ ඩිපෝ කළපනාකරුවන් සමග එකතු වී ඒ බස් ප්‍රමාණය වැඩි කරගන්න කියලා අපි දැනුම් දීලා තියෙනවා. කිසියම් ආකාරයකට ෆීඩ් ගන්නට වැඩියෙන් තරුදරියන් යාමට ඉන්නවා නම් තවත් බස්යක් කියලා යොමු කරන්න කියලා. කලින් තිබුණු බස් රථ ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් අපි බලාපොරොත්තු වෙනවා විශේෂ සුදා යොදවන්න. බස්නාහිර පළාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් විවෘත කිරීමෙන් පසු පොදු ප්‍රවාහනයේදී අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පුද්ගලයන් සොයා විශේෂ වැටලීම් සිදු කිරීමටද නියමිතයි. බස් රථයක හිමිකරු අයිතිකාර සමාගමට ඒ වගේම රියදුරට කොන්දොස්තරවරයාට නැත්නම් සහායකවරයාට වගකීමක් තියෙනවා. පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, පොදු ප්‍රවාහන සේවා, ඒ වගේම පුද්ගලික ප්‍රවාහන සේවා, වෑන් රථ මේ සියලු දෙනාට වගකීමක් තිබෙනවා. නිරෝධායන රීතීන් වලට අනුගතව එම ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා. ඒ නිසා නිරන්තරයෙන් අපි ඒ ගැන විමසිල්ලෙන් පසු වෙනවා. තීන් වලට පට
පටහැනිව පාසල් ළමුන් දිගින් දිගටම ප්‍රවාහනය කරනවා නම් ඒ අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග උවත් ගැනීමට පසුබට වන්නේ නැහැ. ඒ වගේම හෙට දිනේ සිට තවදුරටත් අහඹු ලෙස පාසල් බස් රථවල රියදුරන් සහායකින් ඇන්ටිජන් පරීක්ෂා වලට යොමු කිරීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා ඒ අයගේ සහාය අපි නිරන්තරයෙන් අපේක්ෂා කරනවා. මේ පරීක්ෂා කිරීම සිදු කරන්නේ කිසිම අයෙකුට හානියක් කිරීමට නැත්නම් ඔවුන් වෙනස් කොට සැලකීමකට නොවේයි. ඒ අයගේ යහපතට ඒ වගේම රටේ යහපතට. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා හෙට පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිතිද මෙලෙස අදහස් පළ කළා. අවුරුද්දක් වෙනවා පාසල් වහලා. ලංකා ගුරු සේවා සංගමයේ ලෙස අපිව කිසිදු සාකච්ඡාවකට මේ වෙනකන් කැඳවලා නැහැ. එම කැඳවලා අපේ අදහස් යෝජනා ඉදිරිපත් කරා නම් ගුරුවරුන්ගේ අදහස් යෝජනා, විදුහල්පතිවරුන්ගේ අදහස් යෝජනා විශාල ප්‍රමාණයක් තිබෙනවා. මේ අධ්‍යාපනය යථාවත් කරන්න අවශ්‍ය කරන අදහස් හා යෝජනා. ඒ කිසිවක් ගන්න මේ ආණ්ඩුව කටයුතු කළා නැහැ. මේ විෂ බීජාරණ ක්‍රියාවලිය සහ දුමායන ක්‍රියාවලියන් පාසල් ආරම්භ කිරීමට පෙර කරලා වගේම අඩුම තරමේ සතියකින් සතියකවත් මේක යම්කිසි විදිහක යාවත් කාලවල ක්‍රියාවලියක් සිදු විය යුතුයි. අඩු ගානේ අපි කියන්නේ ළමයින්ට ප්‍රමිතියෙන් යුතුව මුඛාවරණ කීපයක් ලබා දෙන්න. රෝග ව්‍යාප්තිය දරුණුවට තියෙනවා නම් ළමයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සැලකිල්ලක් දක්වන යයි මේක කරන්න බැරි. දැන් සාමාන්‍ය පෙළ විභාගයට වෙනීට්න ළමයින්ට උගන්වන ගුරුවරුන්ට පමණක් එන්න කියලා තියෙද්දි සියලු ගුරුවරු කැඳවලා තියෙනවා සමහර විදුහල්පතිවරු සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ මඟ පෙන්වීම මත. ඇත්තටම මේක වැරදි. හෙට දිනේ ආරම්භ වනකොටත් මහජන සෞඛ්‍ය නිලධාරීන් විසින් මේ කටයුතු නිසියාකාරයෙන් සිදුවනවාද කියන එක අධීක්ෂණයට ලක් කරනවා. කිසිම පැකිලීමකින් තොරව තමන්ගේ දරුවා පාසලට එවන්න. මේ අතර පෙර පාසල් ආරම්භය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කොග්ගල නිරෝධායන මධ්‍යස්ථානයේ සිට මෙලෙස අදහස් පළ කළා. රටේම අවදානම් සහිත ප්‍රදේශ හැර අනිත් සියලු ප්‍රදේශවල මේ වෙනට පෙර පාසල් ආරම්භ කරලා තියෙනවා. අපි මේ වන විට විශේෂයෙන්ම කළුතර, ගම්පහ, කොළඹ කියන දිස්ත්‍රික්ක වල ඉන්න මේ සීලු දෙනත් එක්ක සාකච්ඡා කරමින් යනවා. ලබන මාසේ මැදට පෙර මේ අවදානම් සහිත ප්‍රදේශ හැර අනිකුත් සියලුම පෙර පාසල් ආරම්භ කරන්නට දානම් කියන පණිවිඩය ලබා දෙනවා. කැගල දිස්ත්‍රික් මහරෝහලේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට සහ පවිත්‍රතාංශයේ 6 දෙනෙකුට COVID-19 ආසාදනය වී තිබෙනවා. මේ අතර බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින ආසාදිතයන් අද පෙරවරුවේ ආහාර ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණේ ප්‍රමාණවත් පහසුකම් නොමැති බවට චෝදනා කරමින්. දවසේ පුවත බගවන්තලාව ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින පිරිස මෙම විරෝධය පළ කළා. අදාළ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 136ක්. මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින පිරිස අතරට වයස අවුරුදු 6ක සහ 12ක දරුවන් දෙදෙනෙකුද අයත්. විරෝධය පළ කළ පිරිස සඳහන් කළේ අද පෙරවරුවේ උදෑසන ආහාරය සඳහා ලබා දුන් බත් පාර්සල් කිහිපයකින් පණුවන් හමු වූ බවයි. මෙම ගැටලුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම නිරෝධායන මධ්‍යස්ථානයේ භාර වෛද්‍යවරුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිස් නිලධාරීන් එම ස්ථානට පැමිණියා. එහිදී නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පිරිස් උඩුමහලේ ජනෙල් විවෘත කර සිය ගැටලුව ඉදිරිපත් කළා. සාමාන්‍ය මනුස්සයෙකුට කන්න පුළුවන් ලෙවල් එකේ යෑම නෙමෙයි අපිට හම්බ වෙන්නේ. ඒ කෑමකේ පණුවේ වතුර ටිකක් නැහැ අපිට. බාත්රූම් ප්‍රාසිද්ධිය හරියට නැහැ. ඒකට උත්තර දෙන්න අපිට කවුරුවත් නැහැ. කෑම දෙන වෙලාව ප්‍රශ්නයක්. රැයට කෑම දෙන්නේ 10ට. දවල්ට කෑම දෙන්නේ 2ට 3ට. උදේට කෑම දෙන්නේ 10ට. ඉන්නේකට නාන්න බෑ මේ සීතලේ වතුර. එක මනුස්සයෙක් ඉන්න කකුලේ තුවාල ඇවිල්ලා දියවැඩියාව. දෙයටත් දාන්න දෙන්නේ නැහැ. මෙතන ඉන්න මිනිස්සු තමයි දෙයට දාන්නේ. මෙතන 140කට දෙන්නේ 3 කිලෝ එකයි 1 කිලෝ එක. මේකේ ඒක අපි නැති මිනිස්සු ඉන්න ආමුදවසි. අපි හරක් නෙමෙයි සත්තු නෙමෙයි. මිනිස්සු. මේකේ කුක්ක කෑම හොඳ නැහැ කිව්වම ඌ කියනවා මම මේක දාලා යනවා. ඉත කරනම් ඵලයල්ලා. අපිට ප්‍රශ්න නැහැ. අපිට දැන් දේවල්. අද දවස් හතර කෑම ප්‍රශ්නේ මේ වතුර ප්‍රශ්නේ විසඳෙන්න ඕන. මොකද අපි මෙතනින් එළියට පහින්න නැත්නම් කැනේලියක් අරින්න නැත්නම් මේ ආවට ඉන්න මිනිස්සුන්ට කරු කරලා. ටොයිලට් හොදන්නේ මේ ඔක්කොම හොදන්නේ අපි. සුද්ධ කරන දොර දෙන්නේ නැහැ. අපි වෙන මොකක්ද කියලා නැහැ. පාස්ව ඉඳලා අපි දවස් 14 ගියන්ද අපි කිසිම තේරුමක් නැහැ අප්පා. අපි ළඟිනකොට එම්බුලන්ස් එකල ලස්සනට අරන් එනවා. අරගෙන එනවා මම දානවා නිකන්. අපි වැරදි කරලා නෑ. අපි ආවේ සනීපෙලින්ද මේ කොරෝනාෙන්ද අපි ආවේ. අපි කියලා කොයි කියලා අරන් ආව නෑනේ. මේ අතර COVID-19 ආසාදිතයින් 349 දෙනෙකු අද හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 57936ක් දක්වා ඉහළ ගියා. පුද්ගලයන් 423 දෙනෙකු අද සුවය ලැබීමත් සමග සුව වූ සංඛ්‍යාව සටහන් වන්නේ 49684ක් වශයෙන්. COVID-19 ආසාදිතයින් 724 දෙනෙකු ඊයේ දිනේ හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. එම සංඛ්‍යාව 197ක්. ඉන් 121 දෙනෙකුම වාර්තා වුණේ කොළඹ මහනගර සභා සීමාවෙන්.
මහනුවර දිස්ත්‍රික්කයෙන් හඳුනාගත් ආසාදිතයින් 110 අතරින්ද වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ මහනුවර නගරයෙන්. එම සංඛ්‍යාව 45ක්. මහනුවර මහනගර සභා සීමාවේ පාසල් 3ක තමයි COVID-19 ආසාදිතයෝ එක් පුද්ගලයා බැගින් වාර්තා වෙලා තියෙනවා. මේ වාර්තා වුණු ආසාදිතයින්ට අදාළ ආශ්‍රිතයින් සියලුම දෙනා අපි නිරෝධායනය කරලා තියෙනවා. මේ වෙද්දී අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ල අරගෙන තියෙනවා. කිසිසේත් දෙමාපියන් බිය යුතු නැහැ. මහනුවර මහනගර සභා සීමාවේ ආසාදිතයෝ වාර්තා වෙච්ච සියලුම පාසල් මේ වෙනකොට අපි සුරක්ෂිත කරලා තියෙනවා. ඒ වගේම ඉදිරියේදී ආසාදිතයෝ වාර්තා වෙන්න පුළුවන්ද කියන ආරක්ෂණ කටයුතු ඉතා හොඳින් මහජන සෞඛ්‍ය පරිස්කරුන් විසින් ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 106ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 40ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 38ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 31ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28ක් වාර්තා වුණා. ගත වූ දිනේදී දිස්ත්‍රික්ක 25න්ම ආසාදිතයින් හඳුනා ගැනීම විශේෂත්වයක්. කෑගල්ල දිස්ත්‍රික් මහරෝහලේ කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා. ඒ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින්. අදාළ ආසාදිතයින් 6 දෙනා අතරට හෙදියන් 2 දෙනෙක් සහ සෞඛ්‍ය කාර්ය සහායකින් 7 දෙනෙකු අයත්. ඊට අමතරව රෝහල් පවිත්‍රතා අංශයේ සේවය කළ පෞද්ගලික ආයතනයකට අනුබද්ධ සේවිකාවන් 6 දෙනෙකුටද වෛරසය ආසාදිත බව හඳුනා ගැනුණා. මේ හේතුවෙන් පවිත්‍රතා අංශයේ ඉතුරු සේවකයන් 7 දෙනා සවන් නිරෝධායනයට යොමු කර තිබෙනවා. එම රෝහලේ ආරක්ෂක අංශ නිලධාරියෙකුටද COVID-19 ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. මදුරංකොලිය ප්‍රදේශයේ පිහිටි සෙල්ලම්බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 26 දෙනෙකු අද වාර්තා වුණා. ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 101ක්. වාර්තා වූ ආසාදිතයින් පිරිස පුත්තලම, වනාතවිල්ලුව, මුන්දලම, ආනමඩුව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම සිද්ධියත් සමග පවුල් 300ක පුද්ගලයන් 600 දෙනෙකු පමණ සවන් නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පවත්වන ලද විවාහ මංගල උත්සව දෙකක මනාල යුවලකට සහ තවත් පිරිසකට COVID-19 වෛරසය ආසාදිත බව හඳුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා. එක් විවාහ උත්සවයකදී ඔවුන් උත්සව 3ක් කරන් තියෙනවා. මම හිතන්නේ පළවෙනි අවස්ථාව දෙකට ඔවුන් අවසර අරන් තියෙනවා. තුන්වෙනි අවස්ථාවේදී අපි දන්න තරමට අවසර නැහැ. එෙහිදී මනාල යුවල තුන්වෙනි උත්සවයත් අවසානයේ ඔවුන් මදු සමය ගත කිරීම සඳහා නුවරඑළි ප්‍රදේශයට ගිහින් තියෙනවා. එෙහිදී ඔවුන් දෙදෙනා රෝගී වීම හේතුවෙන් PCR පරීක්ෂණයක් කළා තියෙනවා. එෙහිදී දෙදෙනාම COVID ආසාදිතයින් බව හඳුනගෙන තියෙනවා. ඒ නිසා මේ වෙනකොට ඒ උත්සව තුනටම සහභාගී 100කට වැඩි ප්‍රමාණයක් නිරෝධායනය කරමින් පවතිනවා. අනෙක් අවස්ථාව තමයි හෝමාගම තවත් හෝටලයක පැවති විවාහ උත්සවයක්. එෙහිදී මනමාලයාගේ පාර්ශවයේ මේ විවාහ උත්සවයට සහභාගී වුණු 25 දෙනාගෙන් 12 දෙනෙක් පොසිටිව් වෙලා තියෙනවා. මේ වෙනකොට මනමාලිගේ පාර්ශවයේ කට්ටිය අද දවසේ PCR පරීක්ෂණ සඳහා යොමු කළා තියෙනවා. මේ අතර කලබාන් ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකුටද COVID-19 ආසාදනය වී තිබෙනවා. ඔහු කලබාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු අයෙක් වන අතර ඒ හේතුවෙන් එම ආයතනයේ 21 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කළා. මහියංගනී මාපාකඩවැව ප්‍රදේශයේ අවුරුදු 3ක දරුවෙකු ඇතුළු එකම පවුලේ 20 දෙනෙකුටද වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර සංචාරණ සීමා පනවා ඇති පූගොඩ කුමාරපුල්ල ගම්මානයෙන් තවත් ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව එම ගම්මානයෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 173ක්. ඒ වගේම දැනට අපිට මේ ප්‍රදේශයේ කොවිඩ් රෝගීන් 658ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ වන විට කුඩා දරුවන්, මව්වරු සියලු දෙනාම රෝගයට දහන වෙන අවස්ථාව බවට පත් වී තියෙනවා. වවුනියාවෙන්ද තවත් ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 287ක් දක්වා ඉහළ ගියා. මේ අතර ටෙනිස් බෝල තුල සගවා කන්දකාඩු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට හෙරොයින් සහ ගංජා විසිකිරීමේ සිද්ධියක්ද වාර්තා වී තිබෙනවා. කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තුලට යම් පිරිසක් ටෙනිස් බෝල දෙකක් විසිකර තිබෙනවා. ඒ තුල දුම්කොළ වලින් සාදන ලද යම් ද්‍රව්‍ය, ඒ වගේම ගංජා යම් ප්‍රමාණයක් සහ හෙරොයින් ප්‍රමාණයක් තිබී ඇති බවට වාර්තා වෙනවා. මීට පෙර මෙවැනි සිදුවීම් වැලිකඩ සහ මීගමුව බන්ධනාගාර ආශ්‍රිතව සිදුවත් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ආශ්‍රිතව මෙවැනි සිද්ධියක් වාර්තා වුණු පළවෙනි අවස්ථාව. ඒ අනුව එම ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඇතුළත සිටින රෝගීන්ට යමක් ලබා දීම සඳහා සංවිධානාත්මක හෝ හුදෙකලා කණ්ඩායමක් විසින් මෙවැනි ක්‍රියා සිදු කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. මේ ගැන ඉතා දැඩිව විමර්ශනය කර නිරෝධායන රීතීන් වලට පටහැනිව මේ ආකාරයට ප්‍රතිකාර මධ්‍යස්ථාන ආශ්‍රිතව කටයුතු කරන කණ්ඩායම් සොයා බලාවුන්ට එරෙහිව දැඩි අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර COVID-19 ආසාදිත බව මීට පෙර හඳුනාගත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා අද නිවසට පැමිණ තිබෙනවා. වෛරසය ආසාදනය වූ මෙරට මැති ඇමතිවරුන් සංඛ්‍යාව 5ක්. COVID-19 ආසාදනය වූ බවට හඳුනාගත් රාජ්‍ය අමාත්‍ය පී.එල්. නිශාන්ත මහතාගේ සමීප ආශ්‍රිතයෙකු වූ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාට වෛරසය ආසාදනය වී නොමැති බව PCR පරීක්ෂණයක් මගින් තහවුරු වී තිබෙනවා. මේ අතර COVID-19 අභියෝගය හමුවේ ලබන 9 වෙනිදා පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ කතානායක මහින්දයාප අබේවර්ධන මහතුරුන් අතර අද සාකච්ඡාවක් පැවැත්වුණා.
සමග තාවකාලිකව සීමා කරන දුම්රිය ගමන් හෙට සිට යලි සුපුරුදු පරිදි ආරම්භ කරන බව දුම්රිය සමානාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළා. ඒ අනුව දුම්රිය ගමන් වාර 390ක් පමණ හෙට සිට ධාවනය යෙදුණු ඇති. ඒ අනුව රාත්‍රී තැපැල් දුම්රියන්, නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියන්, ඒ වගේම සාමාන්‍ය අනිකුත් මගී දුම්රිය, කාර්යාල දුම්රිය සියල්ලම හෙට සිට නැවත ධාවනය සම්පූර්ණයෙන්ම පටන් ගන්නවා. ඒ සඳහා මගීන් නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් දුම්රිය ගමන් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මොකද විශේෂයෙන් මගීන්ව මෙහෙවන්න නිලධාරීන් දුම්රිය යොදවන්න නැහැ. ඔබට සෞඛ්‍ය ආරක්ෂිතව ගමන් කරන්න ඉඩකඩ නැත්නම් කිසිසේත්ම දුම්රිය ගමන් නොකර ඉන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. මේ අතර රාජගිරිය ආයුර්වේද රෝහලේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානයේ තමන් සමග නිරෝධායන යොමු කර සිටි පුද්ගලයෙකු අදාළ කාල සීමාව තුළදී ඉන් පිටව ගිය බවට පිරිසක් සමාජ මාධ්‍යයට වීඩියෝවක් නිකුත් කර තිබුණා. කෙසේ වෙතත් බලධාරීන් සඳහන් කළේ එම පුද්ගලයාට PCR වාර්තා අනුව COVID-19 ආසාදිත නොවන බව තහවුරු වීමෙන් පසු එම මධ්‍යස්ථානයෙන් ආරක්ෂිතව පිටත් කර යවූ බවයි. මුව ආවරණයක් භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. මුව ආවරණයක් පැළඳීමට ප්‍රථම අනිවාර්යෙන්ම ඔබේ දෑත් විෂ බීජහරණය කරගන්න. මුව ආවරණයක් පැළඳිය යුත්තේ ඉන් අනතුරුවයි. යලි දෑත් විෂ බීජහරණය කරගන්න. මුව ආවරණය සකස් කිරීමට හෝ ඇල්ලීමට ප්‍රථම එය අනිවාර්ය කරුණක්. මුව ආවරණය ඉවත් කිරීමට ප්‍රථමත් දෑත් විෂ බීජහරණය කරගන්න. පිරිසිදු දෑතින් මුව ආවරණය ඇල්ලීම ඇස්, නාසය සහ මුඛය මගින් වෛරසය ඔබ වෙත ළඟා නොවීමට හේතු වනු ඇති. දවසේ පුවත කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. COVID-19 මර්ධනය සඳහා එන්නත් ලබාගත් පුද්ගලයන්ගෙන්ද වෛරසයේ ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවට එංගලන්තයේ සෞඛ්‍යාංශ අනතුරු අඟවනවා. මේ වන විට ලෝපුරා රටවල් 20ක පමණ කොවිඩ් මර්ධනයෙන්වත් වැඩසටහන් ක්‍රියාත්මකව පැවතියත් ගෙවුණු දිනේදීත් නව ආසාදිතයන් 5,75,000ක් ලෝපුරා හඳුනා ගැනුණා. COVID-19 මර්ධනය සඳහා මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක එන්නත් වැඩසටහන් ක්‍රියාත්මකයි. බ්‍රිතාන්‍යයේ වැඩිහිටි ප්‍රජාවගෙන් 75%කට පමණ මේ වන විට කොවිඩ් මර්ධනයනතේ පළමු මාත්‍රාව ලබා දී ඇති අතර ඇමරිකාව සහ බ්‍රසීලයේද මහා පරිමාණයෙන් එන්නත් වැඩසටහන් ක්‍රියාත්මකව පවතිනවා. COVID-19 ව්‍යාප්තිය මර්ධනය සඳහා එන්නත් ලබාගත් පුද්ගලයින්ද වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් පවතින බව එංගලන්තයේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය මහාචාර්ය ජොනතන් වෑන් අනතුරු අඟවනවා. ඔහු පෙන්වා දෙන්නේ ලොව මෙතෙක් නිෂ්පාදිත කිසිදු එන්නතක් කොවිඩ් මර්ධනයට 100%ක ඵලදායීතාවක් පෙන්වා නොමැති බැවින් තහවුරු කළ හැකි ආරක්ෂාවක් එන්නත් මගින් ලැබෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවයි. එන්නතේ මාතෘ අධිත්වයම ලබාගත්තද වෛරසය ආසාදිතයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට COVID-19 සම්ප්‍රේෂණය නොවන බවට කිසිදු සාධකයක් මෙතෙක් වාර්තා වී නොමැති බවද මහාචාර්යවරයා පෙන්වා දෙනවා. බුද්ධිමතුන්ට මෙරට දේශපාලන ස්තරයේ වැඩි ඉඩකඩක් ලබා දීමට සමගි ජන බලවේගය කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපයේ එළිදැක්වීමේ වැඩසටහනට එක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. ප්‍රධාන මැතිවරණයකදී විශ්වවිද්‍යාල ශේෂ්ත්‍රයේ උගතුන් බුද්ධිමතුන් මහාචාර්ය ආචාර්ය කතිකාචාර්ය මේ සියලු දෙනාම උපයෝගී කරගන්නවා මැතිවරණ ජයග්‍රහණය කිරීම උදෙසා කරන්නා වූ අත්සන් ලේඛනයකට. එම අත්සන් ලේඛන බොහෝ පුවත්පත්වල පළ වෙනවා. මැතිවරණයේ අවසන් වෙලා රාජ්‍ය බලය ලැබූ විගසම උපදේශකවරුන් විශේෂඥයින් බුද්ධිමතුන් පිටරටවල් වලින් ආනයනය කරනවා. එසේ මෙසේ ආනයනය කිරීමක් නොවේ. ඩොලර් වලින් ඒ උපදේශක මහත්ම සාත්තු සප්පායම් කරලා අවසානයේ ප්‍රගතිය දිහා බැලුවහම වැඩි යමක් රට වෙනුවෙන් දිනා ගන්නට රට වෙනුවෙන් ජයග්‍රහණය කරන්නට අපොහසත් වෙලා තිබෙනවා. මගේ කිසිදු විරුද්ධතාවයක් නැහැ විදේශීයව සිටින ශ්‍රී ලාංකීය නොවන බුද්ධිමතුන්ගේ උපදෙස් ලබා ගැනීම පිළිබඳව. නමුත් අපට බුද්ධිමතුන් පිටරටවල් වලින් ආනයනය කිරීම වෙනුවට අපේ රටේ අධ්‍යාපනය තුළින් ශක්තිය ලැබුවා. එපමණක් නොවේ ඒ අධ්‍යාපනික ආයතනවල තවත් බුද්ධිමතුන් බිහි කිරීමේ බුද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීම ඒ කර්තව්‍යයේ නියැලී සිටින ඔබතුමන්ලාට වැඩි ඉඩක් දේශපාලන ස්තරය තුළ ලබා දීමේ අරමුණින් සමගි ජන බලවේගය ඉදිරියට යන්නට අදහස් කරනවා. රාජ්‍ය නොවන සංවිධාන රට තුළ අවුල් සහගත බවක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණයක නියැලී සිටින බව පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා උන්වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී කොළඹ වරායේ නැකින ජැටිය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් බැහැදැකීම සඳහා පැමිණියේ අද පෙරවරුවේ.
සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා මෙහිට ආපු වෙලාවේදී මම සිහිපත් කළේ ඔබතුමා ආවේ මහින්ද රාජපක්ෂ පිළිබඳව එතුමා පිළිබඳව ආදරය ලේවලට කලවම් වෙච්ච හාමුදුරු කෙනෙක් ඉන්න තැනකට කියලා මම කිව්වේ. හැබැයි එහෙම වුණේ මොකද හේතුව රට එතුමා නිදහස් කරගත්තා. ඒ නිසා එතුමාට තියෙන ආදරය අපි එතුමා ජීවත් වෙලා ඉන්න තුරු අපි තියෙනවා. මේ රටේ සම්පත් විකිණීම පිළිබඳව කිසිසේත්ම භික්ෂුන් වහන්සේ නමක් හැටියට රට ගැන හිතන කෙනෙක් හැටියට අනුමත කරන්නේ නැහැ. ඉතින් අවුරුද්දක් තුලදී අවුරුදු 5ක කෙරෙන්න ඕන දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. මම තවමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පිළිබඳව විශ්වාසය ඇති කරගෙන දැනට අවධානයෙන් ඉන්නවා කියන එකයි කියන්නේ. මේක සම්බන්ධයෙන් මහා සංඝරත්නය එළියට බහින්න සූදානම් නැද්ද? අපෝ මම ඕන වෙලාවක එළියට බහින්නත් සූදානම්. මේකේ තව දෙයක් තියෙනවා. මේ හැම දෙයකම යටින් කිසියම් කුමන්ත්‍රණයක් රටේ සමාජය තුළ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම රාජ්‍යනවන සංවිධාන හරහා මොන පක්ෂය රට පාලනය කළත් මේ රට අවුල් කරලා මේ රට විශේෂයෙන්ම වටලා ඒ තුලින් විශාල අවුලක් කීමට බොහෝ රටවල් අරාදින බව මම දන්නවා. ඉතින් ඒ නිසා එවැනි බලවේගයක ඉත්තෙක් බවට පත් වෙනවා නම් මම මොන අවස්ථාවකදීවත් කැමති නැහැ. එක එක විදිහට මේක විග්‍රහ කරන්න පුළුවන්. අපි අහන්නේ ඇයි මේකට බාහිර සල්ලිම හොයන්න මේ උත්සාහ කරන්නේ? ඉන්දියාවට ලබා දීම හරහා අපිට සිදුවෙන බලපෑම අපි තේරුම් ගන්න එපා. දේශීය ව්‍යාපාරිකයන්ට ආරාධනා කරන්න පුළුවන් සල්ලි නැත්තම්. දේශීයත්වය රකින්න ඕන කියලා පෙරමුණ ගන්න කණ්ඩායමට ඇයි බැරි? දේශීය ව්‍යාපාරිකින්වත් මේ අවස්ථාව දෙන්න. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිරි ආයෝජන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිතිය එකමුතුවේ සමාජිකයන් සහ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ අතර අද පස්වරුවේ පැවැත්වුණා. අපේ ප්‍රධාන මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ නැගෙනහිර පර්යන්තය 149ක කොටස් කාටවත් දෙන එක නෙමෙයි 100%ම ශ්‍රී ලංකා වරාධිකාරිය යටතේ ක්‍රියාත්මක කරවන්න රනිල් වික්‍රමසිංහ නවත්වපු තැනින් පටන් ගන්න ගියොත් මේක අවුලෙන් අවුලට යයි 100%ක් ශ්‍රී ලංකා වරාධිකාරිය යටතේ මේක ක්‍රියාත්මක විය යුතුයි. ඒකට තමයි අපි මේ සියලු සංවිධානත් එක්ක සහයෝගයෙන් කටයුතු කරගෙන යන්නේ. මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කළා. අදානිට අම්බාන්ට අම්බානකට දේවල් වෙන්නත් එතනට යන්න පුළුවන්. නැගෙනහිර පර්යන්තය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ රටේ ආර්ථික මර්මස්ථාන ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දැන් මේ රටේ තැන් තැන්වල පුංචි පුංචි රතු එලි පත්තු වෙමින් තියෙනවා. අපි ඉල්ලීමක් කරනවා මේ සියලුම රතු එලි එක තැනකට ගොනු වෙන්න කියලා. නැගෙනහිර පර්යන්තය වෙනුවෙන් මේ හරහා හදන්නේ ආණ්ඩුව පෙරලන්න නෙමෙයි. මොකද මේ ආණ්ඩුව පෙරලා ගෙන්න ගන්න වෙන එකක් නෑ අපිට. අපිට පේන්නේ ආණ්ඩුවට උමනාව තියෙන්නේ මේ රටේට මේ ජාතික සම්පත ආරක්ෂා කරලා රැකලා සංවර්ධනය කරලා දෙන්න නෙවෙයි. මේ කට්ටිය හිතවත් කොම්පැනි ටිකක් මොනාරි සතුටු කරගන්න උමනාවක් තියෙනවා. මෙහෙමනේ අර මීයක් කඩන්නේ අතලෙව ගන්නද කියලා අහනවනේ. අපි ආණ්ඩුවට කියන්නේ මෙච්චරයි. නැගෙනහිර ජටිය දෙන්නේ නැහැ. ඒ කාලෙත් මේ පිළිබඳව සාකච්ඡාව. නමුත් ඒකට ක්‍රියාත්මක කරන්න හිටපු ජනාධිපතිවරයා ඉඩ දුන්නෙත් නැහැ. ඒ වෙලාවේ ආණ්ඩුව ඒකට කැමති වුණේ නැහැ. මේවා විකුණන එක වැරදි කියලා ආපු අය දැන් විකුණනවා. ඒකයි තියෙන මෙතන ප්‍රශ්නේ. රටේ ඒකීයභාවයට ස්වාධීනත්වයට හානිවන ආකාරයේ කිසිදු කිවිසුමකට වැඩපිළිවෙලකට එළඹෙන්නේ නැහැ කියන සහතිකය මත බලයට පත් වෙලා ඉන්නේ අපි. ඒ සහතිකය අපි ආරක්ෂා කිරීමට කැප වෙච්ච රජයක් හැටියට ඒ වෙනුවෙන් කටයුතු කරන්න අපි බැඳිලා ඉන්නවා. 69 ලක්ෂයක් ඡන්දදායක රටේ සම්පත් විජාතිකරණයට එරෙහිව තමයි මේ ආණ්ඩුව බලයට පත් කරන්නේ. නැගෙනහිර පර්යන්තය බදු දීමට විකිණීමට හෝ කොටස් දීමට සම්පූර්ණයෙන් විරෝධතාවය දක්වන එක කරන්න එපා. එහෙම වුණොත් ලේවලින් බිල්ලක් හරි දීලා අපි මේක ආරක්ෂා කරනවා කියන කාරණා මතක් කරන්න ඕනේ. එතන ප්‍රශ්නයක් තියෙනවා තමයි ඒක මාත් පිළිගන්නවා. මොකද මේ රජයේ බලයට ආවේ කිසිම සම්පතක් විකුණන්නේ නැහැ කියලා. ඒ වගේම තමයි විකුණපු සම්පත් ගැන දැඩිසේ විවේචනය කරමින් ආයෝජනය පිළිබඳ තමයි දැන් මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙන්නේ. නමුත් ඇත්ත වශයෙන්ම මහා සංඝයා වහන්සේලාගේ ඉල්ලීමට අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමා කන් දෙයි කියලා අපි හිතනවා. මේක තාම අවසාන තීරණයකට එළඹෙලා නැහැ. අපිට තියෙන බරපතලම ප්‍රශ්නේ මේ රටේ මහා දැවැන්ත සම්පත් දවසින් දවස අපිට අහිමි වෙද්දි දවසින් දවස අපිට අහිමි කරද්දි ජනතාව විශ්වාසයක් කියලා මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නා නම් විකුණන එක නවත්තන්න කියලා අද මේ ආණ්ඩුවේ ඡන්දෙ දීපු සියලුම දෙනා රවට්ටලා තියෙනවා. ඒ සියලුම දෙනා රවට්ටලා අද සතුටු කරන්න හදන ඉන්දියාව. මේක විකුණන්නෙත් නෑ බදු දෙන්නෙත් නෑ කියලා කිව්වට පස්සේ වෙනත් වචනයක් හදාගනි ආණ්ඩුවේ. වචන නිෂ්පාදනය කරන අය ඕන තරම් ඉන්නවනේ. තව අලුත් වචනයක් හදාගනි. නමුත් අවසාන විග්‍රහයේදී අපට පේන දේ තමයි නැගෙනහිර ජැටිය අපට අහිමි. මේකට කියන්නේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියෝනවයි කියලා. තවත් කාරණාවක් මතක් කරන්න ඕන. හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීමේ වරද පෙන්නාගෙන තමයි වත්මන් පාලකයෝ බලයට ආවේ. එහෙමනම් ඒ වරද කොහොමද මේ ඇත්තන්ට නිවැරදි වෙන්නේ?
අද ඇති වෙලා තියෙනවා නම් යම් හෝ අර්බුදයක්. ඒ අර්බුදයට වග කියන්න ඕන 2015 ආපු ආණ්ඩුව. නැගනීර පර්යන්තයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව කාලේ අපි දොඹකර 3ක් ඇනවුම් කරා. ඒ දොඹකර 3 ගේන එක නැවැත්තුවේ කවුද? එක්සත් ජාතික පක්ෂය. යහපාලන ආණ්ඩුව. රජයක් ඇට තීන්දුවක් ගත්තා අපි ණය ගන්නෙත් නැහැ. අපි බදු දෙන්නෙත් නැහැ. අපි විකුණන්නෙත් නැහැ. අපි ආයෝජකයෙකුට එන්න කියනවා. සමහර තීන්දුව ගන්නකොට හැම ගන්න තීන්දුවම ජනප්‍රිය තීන්දුව වෙන්නේ නැහැ. හැබැයි තීන්දුව ජනප්‍රිය නොවුනට ඒක රටට හිතකර තීන්දුවක් න ะ. ඒ ගන්න හිතකර තීන්දුව රටේ අනාගතයම වෙනුවෙන් නම් ඒ තීන්දුව ගන්න අපි ආණ්ඩුවක් හැටියට බොහොම වගකීමකින් කටයුතු කරනවා. පසුගිය යහපාලන රජයේ සමයේ දේශපාලන වශයෙන් අසාධාරණයට ලක් වූ පිරිසට සාධාරණය ඉටු විය යුතු බව පවසමින් සිවිල් සංවිධාන මෙන්ම දේශපාලනඥයින් අද අදහස් පළ කළා. පසුගිය කාල සීමාව තුළදී යම්කිසි ආකාරයක පරිගැනීම් සිද්ධ වුණා කියන එක රහසක් නෙමෙයි. ඒ නිසා මේ පිළිබඳව කමිටුවක් පත් කරලා ඒ සඳහා සාධාරණ විසඳුම් ලබා දිය යුතුයි. දේශපාලන පරිගැනීම් පිළිබඳ කොමිෂන් සභාවෙන් පසුගිය දිනවලේ කොමිෂන් සභාවේ වාර්තා නිකුත් කළා ජනාධිපතිවරයාට වගේම නීතිපතිවරයාට ඒ සම්බන්ධයෙන් ලබා දී තිබෙනවා. එහිදී දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා හමුදා බුද්ධ්‍යංශ තවත් බොහෝ දෙනෙක්ගේ ඒ ජීවිත සම්බන්ධයෙන් ශානි අබේසේකරත් එවැගේම දැනට සිරගතව සිටින රංජන් රාමනායක ඇතැම් විනිසුරුවරුත් විසින් සාකච්ඡා කරමින් ගත්තා වූ තීන්දුව සම්බන්ධයෙන් එය අධිකරණයේ ස්වාධීනත්වය බිඳහෙළමින් සිදු කරන ලද තීන්දුව තීරණ බවට නිර්දේශ කරලා තිබෙනවා. එවැනි පසුබිමක එවැනි නඩු නැවත ප්‍රතිවිභාගයක් හෝ සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන ඒ අසාධාරණයට ලක් වූ පිරිස් සිටිනම් ඒ අයට සාධාරණ ඉෂ්ට විය යුතු බව ඒ නිර්දේශවල සඳහන් වෙනවා. විශේෂයෙන් අපි රජයට සිහිපත් කරනවා කොමිසම් වලට මේවා සීමා වෙන්නේ නැතිව වාර්තා ගොඩ ගහන්නේ නැතිව කරුණා කරලා මේ නිකුත් වෙන වාර්තා සම්බන්ධයෙන් ඒවයි තිබෙන වැරදිකරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරලා විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවට කළු පැල්ලමක් එකතු කරපු ශානි අබේසේකර සම්බන්ධයෙන් තවමත් පොලිස් දෙපාර්තමේන්තුවත් නීතිපතිවත් නිසි ක්‍රියාමාර්ග අරගෙන නැහැ. හැමෝම පිළිගන්නවනේ දුමින්ද සිල්වාට අසාධාරණයක් වුණා කියලා. මගේ හොඳම උදාහරණය තමයි හරින් ප්‍රනාන්දු. හරින් කිව්වා රංජන් රාමනායක දුමින්ද සිල්වාගේ නඩුව විභාග කරන විනිසුරු මඩුල්ලේ විනිසුරුතුමියට ගත්ත කෝල් එක ගත්තේ නඩුවෙන් පස්සේ. ඒ නිසා අවුලක් නැහැ කියලා. අපි හරින්ට පැහැදිලි කළා දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ නඩුව විමසන විනිසුරු කණ්ඩායමේ හිටපු විනිසුරුතුමියට රංජන් රාමනායක කෝල් එක ගන්නේ නඩු තීන්දුව දෙන්න දින ගණනාවකට පෙර. හරින් පාර්ලිමේන්තුවේ කිව්වා මාත් ඉද්දි නඩුවට පෙර ඒ කෝල් එක ගත්තා නම් වැරදි කියලා. ඉතින් වැරදි තමයි. මෙන්න ඒ වරද්ද වෙලා. එහෙනම් මේ වෙලාවේ සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට සහ ඔහුගේ අලුත්ම විකාර රූපී ප්‍රකාශකයා වෙන හරින් ප්‍රනාන්දුට ආණ්ඩුවක් විදිහට අපි අභියෝග කරනවා දැන්වත් ඍජුව මතයක් කියන්න රංජන් රාමනායක දුමින්ද සිල්වාගේ නඩුව ගැන ඒ නඩුවේ විනිසුරුතුමියට ගත්ත කෝල් එක හරිද වැරදිද? මොකද අපිට උම නැහැ මේ ගැන සමගි ජන බලවේගයේ අදහස මතය කුමක්ද කියලා නිර්වුල්ව දැනගන්න. කාති උසාවිය මගින් තමන්ට අසාධාරණයක් සිදුව ඇති බව මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හමුවේ සමාජිකයන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් අදහස් පළ කළා. මේ අතර කාසි උසාවි සම්බන්ධයෙන් මතු ඇති ගැටලුව නව ව්‍යවස්ථාවෙන් නිසකෝම නිරාකරණය කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළා. කාත්‍ය උසාවට ගියාන් පස්සේ කාත්‍යවරයා මගෙන් යහුවා එකතු වෙලා ජීවත් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඉස්කෝලයක් දුන්නා අත්සන් කරන්න කියලා. එයා අපිව වෙන් කරවලා තිබුණා. රවට්ටලා අත්සන් කරගන්නවා කරලා මේ වෙන් කරලා දානවා. මේ කාත්‍ය උසාවිය ලොකු අපරාධවල තමයි කරන්නේ. 190ක් මේ කාත්‍ය උසාවිය එපා කියලා කෑ ගහන්නේ මුස්ලිම් ජනතාව. ඇයි එහෙම කෑ ගහන්නේ? ඔවුන් 190ක් අසාධාරණයට ලක් වෙලා තියෙනවා. හැබැයි 110ක් මේක ඕනි කියලා කියනවා. ඒ ඇයි? ඒගොල්ල කැමති නැහැ මේ උසාවිය නැති වෙනවට. ඇයි කැමති නැත්තේ? එයාලට පුළුවන් එයාලගේ මුදලේ බලෙන් තමන්ගේ වැරදි මෙන්න මේකෙන් වහගන්න. දැන්ට තියෙන ව්‍යවස්ථාව අනුව දැන් මේ කාර්ය උසාවියක් තියෙනවා. ඒක නිසා නව ව්‍යවස්ථාවෙන් අපි අනිවාර්යයෙන්ම මේ තියෙන සියලුම මේ වගේ ප්‍රශ්න ටික ගැටලු ටික විසඳනවා. ඒකන් දැනට මේක නීත්‍යානුකූල නිසා තමයි මම හිතන පත්‍රය දාලා තියෙන්නේ. නමුත් අපි ඇත්ත වශයෙන්ම මේකට කැමති නැහැ. එක රටක් නම් ඇත්ත වශයෙන්ම සියලුම ජනතාවටම එක නීතියක් තමයි තියෙන්න ඕනේ. හදිස් වෙන්න එපා. අපි ඉදිරියට බලමු මේ එක රටක් එක නීතියක් කියන කොහොමද කියන්නේ. ඒක ඇත්ත වශයෙන්ම කරන්න ඕනේ නව ව්‍යවස්ථාවකින් මිස නිකන් පැලස්තලා ලවල නෙමෙයි.
දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. දිවි ගමනට සමුදුන් කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආර්යදාස මහතාගේ දේහය මේ වන විට කොළඹ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරුවේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. හම්බන්තොට සූරියවැව වල්සපගල ප්‍රදේශයේ ගොවි සංවිධාන 86ක නියෝජිතයින් සත්‍යග්‍රහය පවත්වන ස්ථානයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද පස්වරුවේ පැමිණි අතර ඔහු පැවසුවේ විෂය පිළිබඳ පූර්ණ බලතල නොමැති වුවද ජනතාවගේ ගැටලු විසඳීමට හැකි අයුරින් ක්‍රියා කරන බවයි. හම්බන්තොට මුහුදු තීරයේ කුඩා රාවනා ප්‍රදීපාගාරය අසල ඇට්ලස් ගල්පරයේ සිරවී තිබූ MV යුරෝසන් නෞකාව ඉන් නිදහස්ව ආරක්ෂිතව පිටතට පැමිණ ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ එමගින් තෙල් කාන්දුවක් සිදුවන බවට මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි. රටවටා හිරු. හිරු සවස 6:55 ප්‍රධාන පුවත් ප්‍රකාශයේදී නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්සන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. යලිත් හැම රාත්‍රී 9:55ට. ආයිබෝවන්.